දෙවියන් වහන්සේට මහිමය වේවා. Shining Word family එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ හැම කෙනෙක්ම ආදරෙන් පිළිගන්න අතර කුරුසයක් මත සිදුවී කුමක්ද කියන මාතෘකාවේ 16 වෙනි කොටසේ ඉන්නේ. දෙවියන් වහන්සේ තෝරගත්තා වූ ගෝත්‍ර අතරින් සුවිශේෂී ගෝත්‍රයක් වන ඊශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි උන්වහන්සේගේ අවධානය යොමු වෙනවා. කිසි දෙයක් නිසා නොවේ. මේ සෙනග දෙවියන් වහන්සේට මොරගසනවා. මේ දෙවියන් වහන්සේ සොයන්නා වූ සෙනගක් බවට දෙවියන් වහන්සේ උන්න තේරුම් ගත්ත නිසා. ඒ නිසා එවකට හිටියා වූ මිනිසෙක් වන මෝසෙස් කියන මිනිසයා තෝරගෙන උන්වහන්සේ මේ සෙනගව එදා වහල්කමේ දේශී ඊජිප්තු හිටියෝ මේ ලක්ෂ 6කට වැඩිය සෙනගක් මුදවගෙන එන්නට දෙවියන් වහන්සේ ඔහුට ආධිපත්‍ය දීලා මේ සෙනග අතරට යවනවා. ඒ සෙනග ගමන ගෙනෙන අතරේ උන්වහන්සේ පොරොන්දුනා වූ ඒ ආශිර්වාදලත් සඵලවත් දේශයට යන අතරේදී තමයි දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කරලා මේ සෙනගට පවත්වන්න උගන්වන්නට ආචාවන් 10ක් දෙන්නේ. මිත්‍රවරුනි, ඒ වෙන කිසිවක් නිසා නොවේ. උන්වහන්සේට අවශ්‍යයි මේ සෙනග දෙවියන් වහන්සේගේ ශුද්ධ දෙනෙත් හමුවේ තවත් කැරලිකාර නොවී මුරණ්ඩු නොවී අකීකරණුයි උන්වහන්සේට ගෞරවයේ මහිමේ ගෙනෙමින් අසහාය සම්පතක් ලෙස ශුද්ධ වූ පූජක ජාතියක් ලෙස මේ පොළව පූර්ණ කරමින් සඵලවත් වෙලා ලැබිච්ච ජීවිතය තුළින් දෙවියන් වහන්සේට නිරන්තර ගෞරවයේ මහිමේ ගෙනෙන සෙනගක් වන්නට. ඒ නිසා මිත්‍රවරුනි, මේ මොහොතේදී දෙවියන් වහන්සේ මේ සෙනගට පෙරටු යනවා. දහවල් වලාටෙන් රාත්‍රියේ ගිනි තැඹෙන් එළිය දෙමින් උන්වහන්සේ කිසි විටක මේ සෙනග තනි කරේ නැහැ. ඒ උන්වහන්සේ මේ සෙනගට තිබෙනා උන්වහන්සේගේ අධික වූ ආදරය, කරුණාව, සැලකිල්ල නිසා. මිත්‍රවරුනි, මේ අවස්ථාවේදී තමයි සෙනග දෙවියන් වහන්සේගේ අභිමුඛය දැනෙන්නට සහ දෙවියන් වහන්සේගේ අභිමුඛය උන්ට දෙනෙත් වලට පෙනෙන්න ගන්නවා. ඔවුන් හිටපු ඉහළ ස්ථානයේ අහස යම්කිසි වෙනස් වීම ස්වභාවයක් ස්වරූපයක් ගන්නවා. ඒ මොහොතේදී මේ සෙනග කතා කරලා කියනවා, මෝසෙස්, ඔබ පමණක් අපිට කතා කරන්න දෙවියන් වහන්සේ නම් අපිත් එක්ක කතා කරනවට අපි සතුටු නැහැ. මක් නිසාද? අපි විනාශ වෙන්න පුළුවන් වහන්සේ ඉදිරියේ. ඒ නිසා අනේ ඔබ විතරක් අපිට කතා කරන්න කියලා මෝසෙස්ට කනලව් කරනවා. මෝසෙස් කියනවා ඒ මොහොතේදී, නුඹලා කවදාවත් බය වෙන්න අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ නුඹලා අතරට එන්න වෙන කිසි දෙයක් නිසා නොවේ. නුඹලව සෝදිසි කරන්නත්, දෙවියන් වහන්සේ ඉදිරියේ බය ඇතුව සිටින්නත්, පවුණු කර සිටින්නත් තමයි උන්වහන්සේ අප අභියසට එන්නේ. අපි ඉදිරියට එන්නේ නිසා නුඹලා බය වෙන්න එපා. නමුත් මේ මොහොතේදී සෙනග කියනවා, අපි දුරින් සිටින්නම්, ඔබ පමණක් දෙවියන් වහන්සේ ළඟට යන්න කියලා. අවස්ථාවේදී මිත්‍රවරුනි, මෝසෙස් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තිබුණා වූ ඉහළ කඳු මුදුනට යනවා. ගණාන්ධකාරයේ අභිමුඛයට ඇතුළු වෙනවා ආලෝකයත් එක්ක. උන්වහන්සේ මෝසෙස්ට අහසේ සිට කතා කරනවා, මේ ලක්ෂ 6කට වැඩිය සෙනගට මේ මොහොතේ ඇසෙන්න ගන්න. ඒ සෙනග එසේ බලා සිටියේදී දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කරලා කියනවා, නුඹලාට මම හැර වෙන දෙවි කෙනෙක් සිටින්නට බෑ. මම තමයි එකම දෙවියන් වහන්සේ. නුඹලගේ රිදී වලින්වත් රන් වලින්වත් දෙවිවරු සාදා ගන්න එපා. ඒවට নমස්කාර කරන්නත් එපා, සේවය කරන්නත් එපා කියලා උන්වහන්සේ පැහැදිලිව කතා කරලා කියනවා. ඒ වගේම මිත්‍රවරුනි, උන්වහන්සේ ඇයි මේ විදිහට උන්වහන්සේ මේ සෙනගට කියන්නේ උන්වහන්සේට අවශ්‍යයි උන්වහන්සේගේ ස්වරූපෙන් සමානත්වයෙන් මවපු මිනිසයා දෙවියන් වහන්සේට ගෞරවය ගෙනමින් පොළවේ ජීවත් වෙන. අද දවසේ දුක්බර කාරණේ තමයි වර්තමානයේ දේව ස්වරූපෙන් මවපු මිනිසයා සාතන්ගේ කැරලිකාර උපායට කිලිටි මුලාවට හසු වෙච්ච නිසා ඔවුන්ගේ අසන්ද වෙලා කන් බිහිරි වෙලා, ඒ නිසා ඔවුන් මේ පොළවේ තිබෙනා වූ ද්‍රව්‍ය වලින් වටිනාකම් තිබෙනා වූ රිදී රන් වලින් පිළිම රූප වාත්තු දේවල් නිපදවගෙන මේ සෙනග මොකද්ද කරන්නේ? මේවට වැඳ නමස්කාර කරන. ඔවුන්ට අල්ලලා බලලා ස්පර්ශ කරන්න පුළුවන් නිසා මේවත් එක ගනුදෙනු කරනවා. ඔබ දන්නවද මිත්‍රවරුනි, දේව වචනේ කියනවා මෙවැනි රූප පිළිම වඳින මිනිස්සු ඒ රූපවලට පිළිම වලට සමානයි කියලා. මක් නිසා දේවට ඇවිදින්න බෑ, කතා කරන්න බෑ, පෙනෙන්නේ නැහැ, අසන්න බෑ. ඒ වගේම තමයි මේ පොළවේ ඉන්න මිනිස්සුත් එහා සමානයි කියලා දෙවියන් වහන්සේ කියන්නේ. මිත්‍රවරුනි, ඔබත් මමත් නිර්මාණය වුණේ මැවුනේ වැඳිරියෙක්ගෙන්වත් වඳුරකෙන්වත් නොවේ. නමුත් දෙවියන් වහන්සේගේ දේව ස්වරූපෙන් සමානත්වයෙන් තමයි මිනිස්සෙක් කියනා උතුම් වාග්ය ඔබටත් මටත් ලැබෙන්නේ.
මිත්‍රවරුනි ඒ නිසා තමයි මේ මනුෂ්‍යකමට නිගා දෙන එකට දෙවියන් වහන්සේ විරුද්ධ. උන්වහන්සේට අවශ්‍යයි දෙවියන් වහන්සේ හැරුණුකොට උන්වහන්සේ මනුෂ්‍යයට දුන්නේ පළවෙනි ස්ථානය. නමුත් අද දවසේ මනුෂ්‍යයා සාතන්ගේ කකුල් යටට පෑගි අලු දූවිලි කෑල්ලක් වගේ පාපිස්සක් වගේ වැටිලෙන්න හේතුව තමයි මනුෂ්‍යයා තමාගේ ස්ථානය ගැන දන්නේ නැති නිසා. මක් නිසාද? සාතන්නේ මනස අන්ධ කරලා හදවත බිහිරි කරලා දැඩි කරලා ඉවර නිසා. ඒ නිසා මිත්‍රවරුනි අද දවසේදී ඔබව ධෛර්යමත් කරනවා. ඔබගේ ඇස් හැර බලන්න. ඔබගේ කන් විවර කරලා මේ පණිවිඩ අසලා වෙනස් වෙන්න තීරණ ගන්න. මිත්‍රවරුනි ඒකම උන්වහන්සේ තවත් මෝසෙස්ට පැහැදිලි උපදෙස් අවවාද දෙනවා. ඒ මනුෂ්‍යයන්ට ජීවත් වෙන්න ජීවිතයට අවශ්‍ය කරන සෑම උපදෙසක්ම මේ අතරදී උන්වහන්සේ කතා කරලා කියනවා. මම ඉන් කීපයක් ඔබත් එක්ක විශේෂයෙන් ගෙන හැර දක්වන්නම්. උන්වහන්සේ පැහැදිලිව කතා කරනවා දීපල ගැන. මක් නිසාද? වහල්කමේ ඊජිප්තුවේ දේශයෙන් මේ සෙනග පිටත් වෙලා එද්දී ඒ මිසර සෙනග ළඟ තිබුණා වූ වස්තුව සම්පත් ඕනට උරුමයක් හැටියට ලැබෙනවා. ඒ නිසා ඔවුන්ට රිදී වලින් රන් වලින් නැත්නම් එළු බැටළු රැල් වලින් ඒ වගේම ධනෙන් කිසිම දෙයකින් හිඟයක් නැහැ. වස්තු ඔවුන්ට එමටයි. ඒ නිසා තමයි උන්වහන්සේ මේ සෙනගට පැහැදිලිව කියනවා අසල්වාසීන්ගේ දේවල් වලට ආස වෙන්න එපා. මේ අනුන්ගේ දේවල් වලට ගෞරවය කරන්න. ඒවා ඔවුන්ට රැක දෙන්න ඔබත් උදව් කරන්න. එකිනෙකාට ගෞරව කරන්න. මේ ආදී කාරණාවල් උන්වහන්සේ මේ සෙනගට දෙනවා. අද දවසේ මිත්‍රවරුනි පළවෙනි වැටට මිනිස්සු තවත් මිනිහෙක් මරා දමන තත්ත්වයට එන්නේ මෙන්න මේ දෙවියන් වහන්සේ නැමැති ජීවනයේ කතුරුවරයාගෙන් මිනිස්සු දුරස් වෙච්ච නිසා. නමුත් එදා දවසේ දෙවියන් වහන්සේ මේ සෙනගට කිව්වේ අන්සතු දෙයට ආශිර්වාද කරන්න කියලා. ඒවට ආස වෙලා තණ්හ වෙලා ඒවා හොරගම් කරගන්න, කොල්ල කා ගන්න, ප්‍රෝගකාරී ලෙස ඒවා දැහැ ගන්න කියන එක නොවේ. ඒ වගේම උන්වහන්සේ පැහැදිලිව කතා කරන එදා දවසේ ඒ ගමන් කළ සෙනග අතරේ රූමත් භාර්යාවන්, රූමත් තරුණියන් හිටියා. මේ අයත් එක්ක ගනුදෙනු කරන ඕන ආකාරයේ මනුෂ්‍යයන්ට උගන්වන්න පැහැදිලි උපදෙස් ලැබුණා. භාර්යාවකට අන් මනුෂ්‍යයන් කොහොමද ගෞරවය කළ යුත්තේ? විවාහ නොවූ තරුණියකට කොහොමද ගෞරවය කළ යුත්තේ කියන එක එදා දවසේ පැහැදිලිව දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට කතා කළා. අද දවසේ මිත්‍රවරුනි කී දෙනෙක් කාන්තාවකට ගෞරව කරන්න දන්නවද? කී දෙනෙක් තරුණියකට ගෞරව කරන්න දන්නවද? මිත්‍රවරුනි අද දවසේදී වයසක ભેදයක් තොරව අද දවසේදී පුරුෂයන් ඔවුන් ඊටම පහත් තත්ත්වයකට වැටිලා තිබෙන්නේ මෙන්න මේ පහත් මනසක් සාතන්ගෙන් ලැබිච්ච නිසා. මිත්‍රවරුනි එදා දවසේ සෙනගට තිබුණේ උතුම් මනසක් දෙවියන් වහන්සේගේ අභිමුඛේ. ඒ නිසා තමයි උන්වහන්සේ අවශ්‍යුනේ මනුෂ්‍යයා නිතරම නිවැරදි කරන්නට. අද දවසේදී ඔබ මොන ස්ථානවලද ජීවත් වෙන්නේ? ඔබට රූමත් කාන්තාවක් දැක්කම ඔබට සියල්ල අමතක වෙනවා. රූමත් තරුණියක් දැක්කම ඔබගේ වයස, ඔබගේ තත්ත්වය, තනතුරු අමතක වෙනවා. ඔබගේ නිවසින්න භාර්යාව අමතක වෙනවා. ඔබ කසාද බැඳපු කෙනෙක් කියලා ඔබට අමතක වෙනවා. ඒ ඇයි? හේතුව තමයි ඔබගේ ඇස් අන්ධ වෙලා, කන් බිහිරි වෙලා ඔබ සාතන්ගේ වහලෙක්, නිවටෙක් බවට පත් වෙච්ච නිසා. මිත්‍රවරුනි අද දවසේදී තවත් දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා. උන්වහන්සේ හැම දවසෙම මනුෂ්‍යයන්ට කතා කරනවා. ප්‍රශ්නේ තිබෙන්නේ මනුෂ්‍යයන් දෙවියන් වහන්සේගේ හඬට සංවේදී වෙන්න කැමති නැහැ. හේතුව තමයි ඔවුන්ගේ පහසු ජීවිත අතහරින්න වෙනවා. ඔවුන්ගේ රහස්‍ය කෙරෙන්නා වූ ජාවාරම්, හොරවැඩ, වංචාවන් අතහරින්න වෙනවා. සාතන් ඒ නිසා ඔවුන් දැහැගෙන කොටු කරගෙන ඉන්නවා. මිත්‍රවරුනි මේ తాවකාලික ජීවිතයක් ඔබ ගත කරන්නේ. ඔබ හිතන්න එපා පොළවේ ඔබ අවුරුදු 150ක් ජීවත් වෙන කෙනෙක් වුණත් ඔබ හිතන්න එපා ඔබ දිනපු කෙනෙක් කියලා. ඔබ ඒ විදිහට නම් ජීවිතය අවසන් කරන්නේ මතක් කරන්න කැමති ඔබ සදා කාලයටම 100%ක්ම පරාජිතයෙක් පමණයි. මිත්‍රවරුනි තවත් දෙවියන් වහන්සේ එතනින් නවතින්නේ නැහැ. උන්වහන්සේ මේ සෙනගට ජීවත් වෙන්න ඕන ආකාරයේ සිරිත් විරිත් චාරිත්‍ර දෙවියන් වහන්සේ කතා කරනවා. විශේෂයෙන්ම උන්වහන්සේ කතා කරන තවත් දෙයක් තමයි නුඹලා අතරේ කිසිවෙකුගේ අයුක්තිය පෙරලන්න එපා කියන එක. බොරු ප්‍රවෘත්තියක් පතල කරන්න එපා කියන එක. මිත්‍රවරුනි අද දවසේ සමාජයේ බොරු ප්‍රවෘත්ති කොතරම්නම් මිනිස්සු කතා කරනවද? ඔවුන් ඇස් දෙකෙන් දැක්කා වගේ කියනවා. ඔවුන්ගේ කනට ඇසුණා වගේ කියන්නේ මෙන්න මේ ගැන වැටහීමක් දන්නේ නැති නිසා. ඒ වගේම මනුෂ්‍යයට යුක්තිය ඉෂ්ට කරලා දෙන්න වෘත්තීය මට්ටමේ නෙන්නා වෘත්තීය වේදිකයන් පවා අද දවසේදී මේ පහත් ආකාරයට ක්‍රියා කරන්න පෙළඹිලා තිබෙන වෙන ආකාරයක් නිසා නොවේ. දෙවියන් වහන්සේගේ වචනය ගැන, දෙවියන් වහන්සේගේ කාරණා ගැන ඔවුන්ට නිවැරදි අවබෝධයක් ලැබිච්ච නැති නිසා.
ඒ නිසා තමයි මිත්‍රවරුනි අද දවසේදී යුක්තිය ලැබෙන්න අවශ්‍ය තැන ඔවුන් අධර්මිෂ්ඨකමට එක පෙරලනවා, බොරු සාක්ෂි දීලා අසරණ මිනිස්සෙක් නැත්නම් යුක්තිය ලැබෙන්න යුතු මිනිස්සෙක්ට පරාජයත් කරලා දෙන්නට හේතුව. මිත්‍රවරුනි, ඔබ මේ ගැන සතුටු වෙන්න. ඔබ කවුරු හරි කෙනෙක් ඔබට ලැබිච්ච වෘත්තිය තුල මිනිස්සෙක්ට යුක්තිය වෙනුවෙන් ක්‍රියා කරනවා නම් දෙවියන් වහන්සේ ඔබ ගැන ප්‍රසන්න වෙනවා. උන්වහන්සේ ඔබ ගැන ආඩම්බර වෙනවා. මක්නිසාද? ඔබ ඉෂ්ට කරන්නේ දෙවියන් වහන්සේගේ ආච්ඡාවන් නිසා. මිත්‍රවරුනි, ඒ වගේම ඔබ අනෙක් අය ඔබට ලැබෙන්නා වූ පටු වාසි ලාභ ප්‍රයෝජන නිසා, ඔබට ලැබෙන රුපියල් සත කාසි පණම් නිසා ඔබ යුක්තිය පෙරලන කෙනෙක් නම් මක්නිසාද දේව වචනේ කියනවා දිලින්දෙකුට පවා ඔහු අධර්මිෂ්ඨ ක්‍රියාවක් කරලා ඒකවත් යුක්තියට පෙරලන්න බොරු සාක්ෂි දෙන්න එපා කියලා දේව වචනේ කතා කරනවා. මිත්‍රවරුනි, ඔබ එහෙම කෙනෙක් නම් ඔබ උපයන මුදල් වලින් ඔබගේ භාර්යාව දරුවන් ඔවුන් කනව බොනව ඇති. ඔබ ඒ ගැන පරිස්සම් වෙන්න. ඔබ ලෝකයට වීරයෙක් වගේ හිටියට, ඔබ මුළු ලෝකයේ ඉදිරියේ ප්‍රශංසාව ගෞරවය ලැබුවට ඔබ මතක තබා ගන්න ඕනේ ඔබ සදාකාලික අපායට ඔබ තොරතුරු ඔබ ලකුණු රැස් කරනවා, අගයන් රැස් කරනවා කියන එක විතරක් ඔබ මතක තබා ගන්න. නමුත් ඔබ කවුරු හරි කෙනෙක් අද දවසේ පසුතැවිලි වෙලා ඔබට මේ දෙවියන් වහන්සේගේ වචනය හඬ ඇසෙනව නම් ඔබට පුළුවන් කාරණාවල් මේ මොහොතේම හරි ගන්න. ඔබ තීරණ ගන්න මිත්‍රවරු. මිනිස්යන් බිලියන ගණනක් ඔබව ප්‍රශංසා කරත් ඔබ වගේ කරත් වැඩක් නැහැ. විශ්වයේ මේ මුළු සියල්ලම අධිපතියාණන් ඔබ ගැන කලකිරලා සතුටු නැත්නම් මිත්‍රවරුනි, ඒ නිසා තමයි අපි දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් හැටියට, ආලේපලත් අභිෂේක ලද්දන් හැටියට අපි නිතරම මනුෂ්‍යයන්ට සත්‍යතාවය කතා කරන්න ඉදිරිපත් වෙලා ඉන්නේ. මක්නිසාද? ඒක අපේ ශක්තිය බලය නොවේ, දෙවියන් වහන්සේගේ ආලේපය සහ බලය. මිත්‍රවරුනි, ඒ නිසාද දවසේදී දෙවියන් වහන්සේ හැම දවසම සෙනගට මනුෂ්‍යයන්ට කතා කරනවා. එදා ඊශ්‍රායල් පුත්‍රයන්ට මේ ගැන පැහැදිලි උපදේශ සංවාද දෙන්න වෙන කිසිම හේතුවක් නිසා නොවේ. උන්වහන්සේට අවශ්‍යයි මේ සෙනගට සර්ව සාධාරණයේ මනුෂ්‍යයන් අතර ඉෂ්ට වෙනවා දකින්නට. ඒ නිසා තමයි කිව්වේ කිසිවෙකුට විරුද්ධව බොරු ප්‍රවෘත්ති පතල කරන්න එපා. කිසිවෙකුගේ අයුක්තිය පෙරලන්න එපා. කිසිවෙකුට විරුද්ධව බොරු සාක්ෂි කියන්න එපා කියලා. මක්නිසාද? මිත්‍රවරුනි, දෙවියන් වහන්සේ පිළිකුල් කරන කාරණාවල් තමයි මෙවැනි කාරණාවල්. තවත් බොහෝ කාරණාවල් තිබෙනවා. අද දවසේ වර්තමානයේ සමාජයේ මනුෂ්‍යයන්ට මුහුණ දෙන්නා වූ කාරණා කීපයක් තමයි අද දවසේ කතා කළේ. මිත්‍රවරුනි, දෙවියන් වහන්සේගේ වචනය කියන්නේ ආගමික පොතක් නොවේ. මේක තවත් වැඩසටහනක්වත් ආගමක්වත් නොවේ. මේක තමයි මනුෂ්‍යයාගේ මුළු ජීවිතය. මේ දේව වචනය තුළ තමයි මුළු විශ්වයම පවතින්නේ. ඒ නිසා දේව වචනේ වහන්සේ කතා කරනවා අහසත් පොළවත් පහව යන්නේ, නමුත් මගේ වචනය කිසි කලකත් පහ නොවන්නේ කියලා. ඒ පහ නොවන්නා වූ සදාට පවතින වචනය තමයි මේ මුළු විශ්වයම දරාගෙන සිටින්නේ. ඒ නිසා මිත්‍රවරුනි, ඔබ මේ පොළවේ පය ගහලා ඉන්න කෙනෙක් හැටියට ඔබට බෑ දෙවියන් වහන්සේගේ වචනයට එහයින් ගමන් කරන්න. ඔබ ලැබපු උපාධියට, ඔබ ලැබපු ගෞරවයට, සම්මානයට බෑ දෙවියන් වහන්සේගේ කාරණා පසු කරන්න, ඒවා පරාජය කරන්න. ඔබ නිකන් නිරර්ථකේ වෙහෙසිලා ඔබ නිකම්ම පරාජයට පත්වෙන කෙනෙක් විතරයි වෙන්නේ. නමුත් ඔබට හැකියාව තිබෙනවා කීකරු වෙලා, යටහත් වෙලා, විශ්වාසවන්ත වෙලා දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතේ කාරණා හරිගස්සන්න බාර කරන්න. මිත්‍රවරුනි, දිගින් දිගට Shining Word family එකත් එක්ක එකතු වෙන්න, මේ අධ්‍යයනයෙන් එකතු වෙන්න. තවත් ඔබ මේ ඉගෙන ගන්න දේවල් ඔබ දන්න අයට ෂෙයා කරන්න, මේවා ගැන දැනුවත් කරන්න. මක්නිසාද? ඔබට පුළුවන් වේවි තවත් මිනිසෙක් නිරේන් අපායන් ගිඩිවිලෙන් ගලව ගන්නට. ඒ නිසා අපි ආශිර්වාද කරනවා ඔබට ඒ හැකියාව, ඒ අනුග්‍රහය ලැබෙන්නට යේසුස් වහන්සේගේ නාමයෙන්. ජේසු පිටයි ගිහින් එන්න.